සමාජයක් සුන්දර වෙන්න නම් සමාජයක් ලස්සන වෙන්න නම් විවිධාකාර ගතිගුණ තියෙන මිනිසුන් මේ සමාජය තුළ ජීවත් වෙන්න ඕනේ. හැබැයි ගතිගුණ විවිධාකාරයි කියලා මම අදහස් කරන්නේ ඒ හැම ගතිගුණයක්ම විවිධ හැඩතලයන් ගත්තා. ගතිගුණ අතින් යහපත් විය යුතුයි. සමාජයක් තුළ ජීවත් වෙන තවත් කෙනෙකුට කරදරයක්, හිංසාවක්, පීඩාවක් නොකරන්න අවශ්‍ය කරන මානසිකත්වයක් ඇති ගතිගුණ වලින් සමන්විත පුද්ගලයන් සමාජයක් තුළ ජීවත් විය යුතුයි. ඒ වුණොත් තමයි අපි කියන්නේ සමාජය හරි සුන්දරයි කියලා. අපි ජීවත් වෙන ශ්‍රී ලාංකීය සමාජය තුලත් සුන්දර මිනිසුන් ඕනෑතරම් හොයාගන්න පුළුවන්. යහපත් ගතිගුණ තිබෙන, යහපත් ආකල්ප තිබෙන මිනිසුන් ඕනෑතරම් හොයාගන්න පුළුවන්. නමුත් ඕනෑම සමාජයක තිබෙන ලක්ෂණවලට සමානවම ශ්‍රී ලාංකීය සමාජය තුලත් අර කියන සුන්දර මිනිසුන් අතර අසුන්දර මිනිසුනුත් අපිට හොයාගන්න බැරි කමක් නැහැ. ඒක සමාජයේ ස්වභාවය. නමුත් බහුතරයක් වූ සුන්දර මිනිසුන් අතර නරක මිනිසුන් ජීවත් වීම අර බහුතරයටත් ලොකු බලපෑමක් කරන හේතු සාධකයක් බවට පත් වෙනවා. අපි අද කතා කරන මේ චරිතයත් සමාජය තුළ යහපත් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරපු අහිංසක චරිතයක්. නමුත් ඇගේ ජීවිතයේ ජයග්‍රහණය කරා මෙහෙවන්න ඕන නිසා ගමෙන් නගරයට ඇවිල්ලා ජීවිතය දිනන්න ලොකු වෙහෙසක් ගන්න අතරතුර අර මං කියපු සමාජයේ ජීවත් වෙන අසුන්දර මිනිසුන්ගේ ග්‍රහණයට නතු වෙලා ජීවිතය වැරදිච්ච තැනැත්තියක්. අපි අය පිළිබඳව අද දවසේ කතා කරන්නේ. ඕනෑම දෙයක් කරනකොට අපි බුද්ධිය මෙහෙවිය යුතුමයි. නිසි ලෙස බුද්ධිය මෙහෙවන්නට අපිට නොහැකි වෙනොත් ජීවිතය අසමත් වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඒ නිසා අපි ඔබටත් මතක් කරනවා ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න. අපි ආරම්භ කරමු. රූම් අතර කාමරේ 33 කාමරේ. 33 කාමරය. ගමක ජීවත් වෙච්ච අය ආර්ථික අපහසුතාව වලින් මිදෙන්න කියලා පුවත්පතක දැන්වීමක් අනුව කොළඹ රස්සාවකට එනවා. මේ විදිහට කොළඹ රස්සාවකට අය එන්නේ Tamanගේ තියෙන ආර්ථික අපහසුතාවයන් වලින් මිදෙන පරමාර්ථයෙන්. එතකොට අපි කතාව ආරම්භ කරන්න කලින් ඇගේ ආර්ථික අපහසුතාව ඇති වෙන්න හේතුව මොකක්ද? ඇගේ පවුල් පරිසරය මොකක්ද? මොකක්ද ඇත්තටම ඇයට ගමෙන් නගරයට එන්න හේතු සාධක වුණේ? මේ කාරණා දැනගන්න එක වටිනවා. ඒ නිසා මම ඔබෙන් කැමති දැනගන්න මුලින්ම ඔබ කවුද? ඔබට ඇයි මේ විදිහට ගමෙන් නගරයට ඇවිත් රැකියාවකට යොමු වෙන්න අවශ්‍යතාවයක් ඇති වුණේ? හයි, මම මුලින්ම මගේ නම සඳමිනී කියලා කියන්නම්. මගේ ගමේ තොරතුරු මට කියන්න විදිහක් නැහැ අයියේ. මොකද මං කරපු මෝඩ වැඩ නිසා මං කැමති නැහැ මගේ පවුලට තවත් ලැජ්ජාවක් වෙනවා දකින්න. ඉතින් අයියේ මං අනුරාධපුර පැත්තේ ගෑන් ළමෙක්. අපේ ගම හරිම ලස්සනයි. මගේ තාත්තා ගොවිතැන් වැඩ කරගෙන ජීවත් වෙච්ච කෙනෙක්. ඔහොම ටික කාලයක් අයියේ ගොවිතැන් වැඩ කරගෙන ඉද්දී මගේ තාත්තා රාඩියා ගැහුවා. එදා ඉඳන් මගේ තාත්තා නැති වුණා. පස්සේ අපේ අම්මා තමා පවුලේ බර කරට අරගෙන වැඩ කරේ. ඉතින් අයියේ මටත් ඕක බලාගෙන ඉන්න බැරි වුණා. මට මහන්න පුළුවන් අයියේ හොඳට. ඒ නිසා මං තීරණය කරා කොළඹ රස්සාවක් හොයාගන්න. රස්සාවක් කියන්නේ ගාමන් රස්සාවක්. පස්සේ මම දෙපාරක් හිතුවේ නෑ අයියේ කොළඹට එන්න. මොකද මගේ යාළුවෝ වැඩ කරේ කොළඹ නිසා. පස්සේ අයියේ මම පත්තරවල බැලුවා දැන්වීමක් එහෙම තියනවාද කියලා. මට හම්බුණා. පස්සේ මං ගාමන් රස්සාවකට දැම්මා. ඔහොම ඉඳලා අයියේ මං කොහොම හරි එන්න තීරණය කරා. පස්සේ අයියේ අපි ගාමන්ට යනවා කියපුවාම අයියේ මිනිස්සු අපි දිහා බලන්නේ හරියම අමුතු විදිහකට. අමුතු විදිහට බලනවා කියලා මොකද්ද ඔබ අදහස් කරන්නේ? නෑ, ඇත්තටම අර මදි පුංචි කමක් කරනවා. මෙයාලා මේ වගේ කියන ඇත්තටම ගාමන්ට් කෑල්ල කියන්න පුරුදු වෙලා තියෙනවා අයියේ. ගාමන්ට් යනවා කියපුවාම ගාමන්ට් කෑල්ල කියලා තමයි කතා කරන්නේ. ඇත්තටම මම සමාජයෙන් ඉල්ලනවා. ඒ ළමයිනුත් රස්සාවක් කරන්නේ නැති බැරිකම නිසා. ඉතින් ඒ වගේ කෙනෙකුට එහෙම කියන එක හරි නෑ කියලා මං ආයේ එහෙම කියන්න එපා කියලා මේ සමාජයෙන් ඉල්ලා සිටිනවා.
මේ විදිහට ඔබටත් අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණාද? බාහිර සමාජයේ. ඔව් ඇත්තටමයි අපේ දැන් අම්මාගෙන් අහලා තිබුණේ ගොඩක් අය ඇයි ඒ වගේ රස්සාවකට යවන්නේ? ඒ වගේ රස්සාවකට ගියාම ඒ විදිහට තමයි බලන්නේ කියලා. ඉතින් ඇත්තටම ඉතින් ඒක වැරදි ඇත්තටම. සමාජයක් හිතන්න ඕන ඒ කෙනත් වැරට යන්නේ නැති බැරි කමකට කියලා. හැමෝම ආසාවෙන් ගාමන් රස්සාවට යනවා වෙන්න බෑ අයියේ. ඇත්තටම මං වගේම තවත් දුප්පත් ළමෙක් වෙන්න ඇති එහෙම යන්නේ. දැන් ඔබ කොළඹට ආවා ඊට පස්සේ මොකද උනේ? ඔය දැන් මං අයියට කිව්වේ මම බැරතුවක් දැම්ම කියලා. ඒ වගේම ඇත්තටම මම හෙව්වේ මට කාලා බීලා එතනම ඉඳගෙන රස්සාව කරගන්න පුළුවන් තැනක් කියලා. ඉතින් මට ඒ වගේම මං හෙව්වා වගේම තැනක් අයියේ මට හම්බුණා. පස්සේ ඉතින් මට එන්න මගේ හේන හරිම ලොකු වුණා. මගේ ලොකුම හේන උනේ අයියේ මගේ අම්මත් එක්ක සතුටින් ජීවත් වෙන්න. අයියේ ඇත්තම කියනනම් අයියේ මට පෙම්වතෙක්වත් හිටියේ නෑ. මොකද එහෙම වෙන්න හේතුව මගේ ලොකුම හේන තිබ්බේ මගේ අම්මත් එක්ක සතුටින් ජීවත් වෙන්න අයියේ. ඒක නෝ ආර්ථිකය ශක්තිමත් කරගෙන සතුටින් ජීවත්. ඇත්තටම ඔව් අයියේ. 33 කාමරය. සඳමිනි තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුවත්පතක තිබිච්ච දැන්වීම අනුව අයදුම්පතක් දාලා ඊට පස්සේ කොහොම හරි කොළඹ රැකියාවට පැමිණෙනවා. බලාපොරොත්තු ගොඩක් පොදු බැඳගෙන කොළඹ රැකියාව ආරම්භ කරනවා. ඒ ආරම්භයත් එක්ක කොහොමද එතනින් එහාට ජීවිතය ගලාගෙන ගියේ? අපි එයයි එතනින් එහාට දැනගත යුත්තේ. සඳමිනි ඔබට පුළුවන් ඒ පිළිබඳව කතා කරන්න. ඔව් අයියේ මම කොහොම හරි මගේ හීන ඉෂ්ට කරනවා කියලා හිතාගෙන අයියේ මං පාන්දර 3ට විතර වගේ බස් එකේ නැගලා කොහොම හරි මං කොළඹට එද්දී මට මතක ඉදිරියේ 8ට විතර වගේ ඇති. කොහොමරි මං ඔහොම මම ඇත්තටම තැන දැනගෙන හිටියේ නෑ අයියේ මං කොලේක ඇඩ්‍රස් එකක් ලියාගෙන ඔහොම මං බැහැගෙන ඉද්දි ඇත්තටම අයියේ මට ඒක කියන්නත් හරියම මේකයි මිනිස්සු හරියම අමුතු විදිහකට බලන්නේ අපි දිහා ඒක මම මුකුත් අහලා කරලා නෙමෙයි අයියේ මං අර ඇඩ්‍රස් එක අහගෙන යන්න ඕන නිසා කොහොම හරි අයියේ අමාරුවෙන් මං තැන හොයාගෙන ගියා. දැන් ඔබ මේ යන අතරතුර ටිකක් අර කොළඹට නුහුරු ගතියක් ඔව් අයියේ වෙන්න කරන්න ඇති. ඔව් ඇත්තටම මං ගොඩක් ඇත්තටම බය වෙලා හිටියේ. ඒ බය වෙලා තිබ්බ මොන නිසාම වෙන්න ඇති මිනිස්සු අමුතු හැකින් මන් දිහා බලන් දැත්තේ. පස්සේ මං ඔහොම එදාම මං ඇත්තටම හිතුවේ මට එදාම වැඩ කරන්න වෙයි කියලා. පස්සේ ඒ ගාමන්ට් එකේ ෆැක්ටරි හිටපු ළමයි වන් කිව්වා අද එහෙම වැඩ කරන්න ඕනේ නැහැ. ඔයා අද මෙහෙ ඉඳලා හෙට උදේ ඉඳන් වැඩට එන්න කියලා. ඉතින් අයියේ මම ඉතින් ගිහිල්ලා මගේ ඇඳුම් බෑග් සේරම මෙහෙම තියලා ලෑස්ති කරගෙන කොහොම හරි එදා රැත් එහෙ ගෙවලා මං උදේම ලෑස්තුණා ඉවරට එන්න. මං උදේම ආපහු වැඩට එන්න ලෑස්ති වෙලා අයියේ මං කෙලින්ම ආවේ බස් වලටකට. මං බස් වලට ගිහින් ටික වෙලාවක් හිටගෙන හිටියා අයියේ බස් එකක් එනකන්. කොහොම හරි ඔය ඉන්න අතරතුර අයියේ මගේ තාත්තගේ වයස වගේ මිනිස්සෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා යන්න එනවද කියලා. නංගි කොහෙ යන්නද මේ? අම්මා හරගමට යන්නේ. අයියෝ මං ගිහින් ඇරලන්නම්කෝ. නෑ ඕනේ නෑ. මොනවා හරි කාලා කූල් එකක් බීලා අපි නීසනසිල්ල යමු. මට ඒක තේරුන්නේ නැහැ මොන විදිහකටද මේ අහන්නේ කියලා මේ මනස. පස්සේ මං කිව්වා නෑ මම බස් එකේ යන්න ඉන්නේ. පස්සේ මට තේරුණා මේ මනුස්සයා අහන්නේ වෙනම හිතකින් කියලා. ඇත්තමයි අයියේ මට ඒ වෙලාවේ හරිම ලැජ්ජාවක් හිතුනේ. මොකද මේ මනුස්සයා මගේ තාත්තගේ වයස මනුස්සයෙක්.
මට හිතුණා ඇයි මේ මිනිස්සු මේ තරම් තිරිසන් විදිහට හැසිරෙන්නේ කියලා. පස්සේ යොහොම මං ඒකත් මේව කරගෙන කොහොම හරි බස් එකේ නැගලා ගාමන්ට් එකට ගියා. ගිහින් අයියෝ ඉන්නකොට ඒකේ ඉන්න ළමයි මාත් එක්ක ඇත්තටම ගොඩාක් සතුටින් මං අය මහන්නත් දන්න නිසා මං හිතුවා මට මේ වැඩ ටික අල්ලගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අය ඒකේ හිටපු ළමයිනුත් මට ගොඩක් උදව් කරා. කොහොම අය මම මගේ කාලේ ගත කරගෙන ගියා ඉතින්. තුනේ කාමරය. බලාපොරොත්තු රාශියක් පොදිබැඳගෙන රැකියාව ආරම්භ කරපු සඳමිනි තමන්ගේ පළමු මාසේ වැටුප ලබා ගන්නවා. මේ ලබා ගන්න වැටුපත් එක්ක ඇය රැකියාවත් එක්ක තිබෙන ගනුදෙනුවේ බැඳීම ශක්තිමත් වෙන්න ගන්නවා. ඇයට තව තවත් හොඳින් රැකියාව සිදු කරන්න අවශ්‍යතාවයක් පැන නගිනවා. ඒ තුළ ඇගේ බලාපොරොත්තු වන්නේ රැකියාවෙන් ඉදිරියට ගිහිල්ලා ජීවිතය ජයග්‍රහණය කරන එකයි. පළවෙනි මාසේ වැටුප ගන්නවත් එක්කම තමන්ට ආසාවෙන් තිබිච්ච විශේෂ දෙයක්ත් මිලදී ගන්නවා. කොහොමද මේ විදිහට ඔබ කැමති විදිහට කටයුතු සිද්ධ වුණේ? ඔය ඇත්තටම ජොබ් එක පටන් ගත්තට පස්සේ උදේ වෙනවා රෑ වෙනවා මට තේරුන්නේ නැහැ. මොකද ඒක හිටපු ළමයිනුත් මාත් එක්ක ගොඩාක් හිතවත් වුණා. ඇත්තම කියනවා නම් සහෝදරයෝ වගේ අපි හිටියේ. එක්කට කෑවේ බිව්වේ කොහොම හරි ඉතින් අය ඔහොම මගේ ජීවිතේ ගැන මම පළවෙනි පඩියෙන් අය මම ෆෝන් එකකුත් ගත්තා. මොකද මගේ අම්මට කතා කරන්න හින්දා. ලැබිච්ච හැම තප්පරයකම මම නිකන් හිටියෙත් නෑ අය. මම හැමතිස්සෙම හරි වැඩ කරේ මට ලොකු හීනයක් තියෙන හින්දා. ඒ මගේ අම්මව සතුටින් බලා ගන්නවා හින්දා. අය ඉතින් ඔහොම මම පඩිත් අරගෙන අය දවසක් පහුවෙලා වගේ මට හිතුණා අය ඇඳුමක් දෙකක් ගන්නවත් යන්න ඕන කියලා. පස්සේ මම ඔහොම මේ බස් එකේ හිටගෙන හිටියා. ඒ ඉන්නකොට හරියම ලස්සන අක්කා කෙනෙක් මං ගාවට ආවා. මං අනුරාධපුරේ. මම මේ ගාමන්ට් එක වැඩ කරන්නේ. එහෙමද? මම දන්නේ කීප දෙනෙක්ම රට යවුවා අනුරාධපුරේ. එහෙමද? ඔව් මම මේ දැනුත් එම්බසියට ගිහිල්ලා එන ගමන්. නංගි කැමති නැත්නම් අවුරුදු දෙක තුනක් ගිහිල්ලා හම්බ කරන් එන්න. අපිට කොහෙන්ද අපි සල්ලි රට යන්නේ? සල්ලි ඕනේ නෑ ළමයෝ. නංගි කැමති නම් මං අඩියෙන් කැපෙන්න ජොබ් එකක් සෙට් කරලා දෙන්නම්. එහෙම පුළුවන් දක්කේ. අපෝ පුළුවන්. මම මේ හෙටත් දෙන්නෙක් යවනවා. ඒගොල්ලොත් පස්සේ සල්ලි දෙන්නේ. මං අම්මගෙන් අහලා බලලා කියන්නම්කෝ. හරි නංගි. එහෙනම් ඔයා මට මේ කාඩ් එකට කෝල් එකක් දෙන්නකෝ මගේ නම්බර එකට. කතා කරව ඉන්න ටිකට අය මගෙත් විස්තර අහලා මාත් එක්ක ගොඩක් සුහද වෙලා මගේ හැම විස්තරයක්ම මම එයාත් එක්කත් කිව්වා. පස්සේ ඔහොම අහා ඉන්නකොට එයා නංගිවා කැමති නැද්ද පිටරටකට යන්න කියලා. අය ඇත්තටම එච්චර හීනයක් මම මවාගෙන හිටියේ නෑ. මොකද මට එච්චර සල්ලියක් තිබුණේ නෑ පිටරටක ගිහින් ජීවත් වෙන්න තරම්. ඉතින් පස්සේ මං එයාකට කිව්වා අක්කේ යන්න නම් ආසයි. ඒත් මං ගාව එච්චර මුදලක් මේ වෙලාවේ නෑ කියලා. පස්සේ අක්කා ඔහොම කතා කරගෙන ඉන්න මං කිව්වා නංගි ඔයාගේ පළවෙනි පඩියෙන් කැපෙන්න මම වාට යන්න හදලා දෙන්නම් කියලා. පස්සේ මාත් හිතුවා මෙහි ගාමන්ටට දුක් විඳිනවට වැඩිය පිටරටකට ගිහින් තව කීයක් හරි වැඩිපුර හොයාගෙන ජීවත් වෙන්න තිබුණා නම් කියලා මං හිතාගත්තා. දැන් මේ වෙලාවේ ඔබට හිතුන්නේ නැද්ද දැන් ඔබ කියනවා කොළඹට එනකොටම කොළඹ සමාජයේ මිනිස්සුන්ගේ හැසිරීම ස්වභාවය ඔබ දිහා බලන විදිහ හරි අමුතුයි. ඔව් අය. ලොකු කලකිරීමක් දැනුණා කියලා. ඇත්තටම දැන් මේ වගේ අවස්ථාවක හිතුන්නේ නැද්ද මේ පළවෙනි වතාවට මුණ ගැහිච්ච කෙනෙක් මේ ගනුදෙනුවක් ගැන කතා කරනවා කොහොමද මං විශ්වාස කරන්න කියන ප්‍රශ්නාර්ථය ආවේ නැද්ද හිතට? අය මගේ නැති බැරිකම හින්දාම තමයි මම මේ පිටරට රස්සාව ගැන ආයෙ පාරක් හිතන්න හිතුවේ. ඒ අක්කා මට ඉතින් ඇඳුම් කපට නම්බරෙත් දුන්නා කතා කරන්න කියලා. ඒත් එක්කම තමයි මට ගොඩාක් දින ලොකුම බලාපොරොත්තු තමයි මෙහි මෙරි රස්සාව කරනටදී
පිට රටකට ගිහින් අවුරුද්දක් දෙකක් හරි දුක් විඳලා මගේ අම්මත් එක්ක මට සතුටින් ජීවත් වෙන්න තිබුණා නම් ඒ ඇති කියන බලාපොරොත්තුවත් තමයි මම ඒ දේ ගැන චුට්ටක් හිතන්න යමු නේ අයියේ. අපේ ගෙවල් පැත්තේ ඉන්නවා අයියේ ඔය පිට රට ගිහිල්ලා ඇවිල්ලා සතුටින් ජීවත් වෙන අය. ඉතින් මටත් ඇත්තටම හිතුනේ අයියේ එයාලා වගේ සතුටින් ජීවත් වෙන්න කාලයක් මට ඉස්සරහට ලැබෙයි කියලා. 33 කාමරය. නන්නාඳුනන කාන්තාවක් වුණත් එක දවසින් මුණ ගැහිලා වුණත් තමන්ට කරපු යෝජනාව තුලින් අනාගතය සාර්ථක කරගන්න අනාගතය මල්ඵල ගන්වා ගන්නට ඇයට පුළුවන් කියන විශ්වාසයත් එක්ක ඇගේ බුද්ධිය පාවිච්චි කරන විදිහ වෙනස් වුණා. හැඟීම් වලට වහල් වුණා. ඒ වහල් වෙච්ච හැඟීම් වලින් අවසානයේදී අය තීරණය කරනවා ඒ කියන කාන්තාවත් එක්ක ඒ අදාළ ගනුදෙනු කරනවා කියන එක. මේක කොහොමද එතනින් එහාට සිද්ධ වුණේ? සිදුවීම මම කැමති දැනගන්න. ඔව් ඇත්තටම මම කිව්වේ අක්කගේ නම සරෝජිනී. පස්සේ අක්කා මට නම්බරේ දුන්නා මම කතා කරා. කතා කරලා ඒ රට යන විස්තර ගැනත් කතා කරගෙන මම තීරණයට අම්මට කියන්න. හෙලෝ අම්මේ දුව මං කාරණාවක් කියන්න ගත්තේ අම්මේ. කවදද ගෙදර එන්නේ? මං රට ගියාර කමක් නැද්ද අම්මේ? පිස්සුද මොට බං? මෙන්න මෙහාට වෙලා හිටපන්. මෙහි දුක් විඳිනවට වඩා හොඳයි අම්මේ අවුරුදු 2-3ක් රට ගිහින් හම්බ කරගෙන ආවත්. අනේ මන්දා. උඹේ කැමැත්තක්. කරන දෙයක් පරිස්සමට කරපන්. මං අම්මට කියපු ගමන් අම්මා අකමැති වුණා. අම්මා මං කොළඹ රස්සාවට එනකොටත් ඒ හැටි කැමැත්තක් තිබුණේ නෑ නේ. මගේ තියෙන වමනාවට තමයි මම ආවේ අර අපේ නැති බැරිකම නිසා. ඉතින් අයියේ මං ඔහොම කරලා අම්මවත් කොහොම හරි කැමති කරව ගන්නවා කියලා හිතාගෙන මේ වැඩේට බැස්සා. ඊට පස්සේ අයියේ සරෝජිනී අක්කා කිව්වා නිමාඩු දවසක් දාගෙන නංගි අපි මේ ලිය කියවිලි ටික හදාගමු කියලා. මටත් ඉතින් තිබුණේ ඒ ලොකු ආශාවක්. මොකද මගේ හීනයක් හැබෑ වෙන්න යනවා කියලා මං ඇත්තටම හිතාගත්තා. පස්සේ ඔහොම කාලයත් එක්කම එදා අක්කා කිව්වා වගේම ලිය කියවිලි අපි හොරට හැදුවා. හොරට හැදුවා. ඔව්. ඒ අයියේ අපි මට යන්න වෙන්නේ තව කෙනෙක්ව බැඳලා කියලා කිව්වා. නැතුව ඒ රටට යන්න හම්බෙන්නේ නැහැ කියලා සරෝජිනී අක්කා මට කිව්වා. නංගි කොහොමද? මේ මගේ මල්ලි කෙනෙක් සමීර. ඔයා රට යන්නේ මෙයත් එක්ක. හැබැයි මේ දෙන්න රට යන්නේ කසාද බැඳපු ජෝඩුවක් විදියට. ඇයි අක්කේ එහෙම කරන්නේ? අයියෝ බබෝ බය වෙන්න එපා ළමයෝ. ඒ රසායේ පඩි වැඩි. හැබැයි ගන්නේ කසාද බැඳපු අය විතරයි. ඔයා බය වෙන්න එපා නංගි. අපි දෙන්න බැඳ කියලා එකට ජීවත් වෙන්නෙත් නෑ. එක කාමරේ ඉන්නෙත් නෑ. නමට විතරයි. නේදක්කේ? ඒකනේ. ඔන්න එන ලබන සතිය යන්න දෙන්නම ලෑස්ති වෙන්න. මම අදම ඩොකියුමන්ට්ස් බාර දෙනවා. ඕකේ? පොඩ්ඩක් ඉනහලා ඉන්නකෝ. යෝ. යන්න දෙනවද? අපි යන්න ගිහින් ඉන්න. ලෑස්තිලා ඉන්න. අපි යනවා නංගි. දැන් ඔබ ඒ අතරතුර දන්න කියන කෙනෙක්ගෙන් හරි දැනුම් තේරුම් තියෙන කෙනෙක්ගෙන් හරි මේ පිළිබඳව හොයලා බලන්න විමසලා බලන්න අදහසක් හිතට ආව නෑ අයියේ මම ඒ තරමටම අක්කා ගොඩාක් විශ්වාස කරා අයියේ. ඊට පස්සේ එයාගේ මල්ලි කෙනෙක් කියලා කිව්වා. එයාගේ නම සමීර. කොහොම හරි එයත් එක්ක තමයි මට රට ගිහින් ඉන්න වෙන්නේ කියලා කිව්වා. ඔහොම ඒ දවස් ගෙවිලා යද්දි සමීරයත් මාත් එක්ක ගොඩාක් හිතවත් වුණා. පස්සේ එයා මට ඉතින් විහිළුත් කරනවා කෝල් අරගෙන. පස්සේ අයියේ මම ඔහොම ඉන්නකොට අක්කා මට කතා කරලා කිව්වා මේ රට යන විස්තර ගැන ටිකක් කතා කරගන්න තියෙනවා නංගි ගෙදර එන්න කියලා. පස්සේ මම ගියා. යනකොට අයියේ එතකොට සමීර කියන එයාගේ මල්ලි එහෙට ඇවිල්ලා හිටියා. ඇත්තම අයියේ එදා තමා මම රැවටුණ ලොකුම දවස. ඒ වෙද්දි මම ඒ කපටින්ට අහුවෙලා ඉවරයි අයියේ. එතකොට මම ගොඩාක් පරක්කු වැඩි. පස්සේ දෙකට පාඩක ලස්සනට කරගෙන යන්න. හරිද?
ආ බයලානේ. බයන්නේ බානේ. ආගේ යාළුවෝ කියන්න ගම ඊට පස්සේ. යාළුවෝ ඉතල ගිනායි. ඔව්. මොන්නේ? ඔන්න ගම බලන් ඉන්නේ. ලැජ්ජාව මෙයාගේ. නැච්ච තමයි රට ගියාම අපිව තමයි කරලා. මොන්නේ? ඔයාගේ අතින් මොන ආසිතයක් දන්නේ නැහැ මොන්නේ. තිස් තුනේ කාමරය. යම්කිසි දෙයක් පිළිබඳව අසීමිතව විශ්වාස කිරීමත් පුද්ගලගේ ජීවිතයේ යම් යම් අර්බුදකාරී වාතාවරණ ඇතිවෙන්න හේතුවක් වෙන්න පුළුවන්. අපි මේ කතා කරන තරුණියගේ ජීවිතයටත් ඒ වගේ බලපෑමක් වුණා. Tamanට මුණ ගැහිච්ච පුද්ගලයන් අසීමිතව විශ්වාස කිරීම, ඒ විශ්වාසය තුළ අනාගතය පිළිබඳ දැඩි බලාපොරොත්තු තබා ගැනීම, ඒ බලාපොරොත්තු තුළින් අනාගතය විනිවිද දකින්නට නොහැකිව හීන ලෝකයක අතරමං වෙලා ජීවිතේ වරද්දා ගැනීම. මෙන්න මේ කියන කාරණා ටික තමයි ඇගේ ජීවිතය අවසානයේදී සිද්ධ වුණේ. ඒක කොහොමද උනේ කියන එක ඇගේ කටින්ම දැනගන්න එක වඩා හොඳයි. ඔව් ඊට පස්සේ මං එහෙට ගිහින් ටිකක් වෙලා කතා කර ඉන්නකොට මේ අක්කා මන්ට හදාගෙන ආව බීම එකක්. මං ඕක සමීරත් එක්ක කතා කර කර බිබී ඉන්නකොට අයියේ මට තේරුණා කලන්තයක් එනවා වගේ කියලා. පස්සේ මට තේරුණා මාව සිහි නැතුව යන්න තමා මේ යන්නේ කියලා. ඊට පස්සේ සෑහෙන වෙලාවක් ගිහින් පස්සේ මට ඇස් ඇරෙනකොට මං හිටියේ කාමරයක. බය වෙන්න එපා කෙල්ලේ. උඹලා මට මොනවද කරේ? මං යනවා පොලිසිය. පොලිසිය යන්න ඉස්සලා බලහන් මේ ෆෝන් එකේ මොනක් තියෙන්නේ කියලා. උඹ කැමතිද මේක කවුරුත් දැනගන්නවට? ආ? නෑ නේද? දැන් උඹ අපි කියන විදියට වැඩ කරන්න ඕනේ. තේරුණාද? අපි දැන් උඹ විකුණනවා. උඹලා මාව එතකොට රට යවනවා වගේ බොරුවටද? බං රට ගිහිල්ලා කරන්න තියෙන්නේ මේ දේම තමයි. ලෑස්තිලා හිටපන්. උඹව ගන්න අපේ ලොකු සල්ලිකාර මහත්තයෙක් දැන් එනවා. ලෑස්තිද? මං හොඳටම බය වුණා ඒ වෙලාවේ. මම කෑ ගැහුවා. කෑ ගහනකොට සරෝජිනී අක්කා ඇවිල්ලා මගේ කට තද කරලා උඹ කෑ ගහන්න එපා. උඹ කෑ ගැහුවොත් මේ වීඩියෝ කරපු සේරම මම පෙන්නනවා කියලා. අයියේ මම තවත් බය වුණා. මට කර කියාගන්න දෙයක් තිබුණ නැහැ. ඊට පස්සේ සමීරත් එතනට ඇවිල්ලා මට කිව්වා ඔව් උඹ දැඟලුවොත් එහෙම මේ වීඩියෝ සේරම පෙන්නනවා කියලා. දැන් ඔබට මේ සිදුවිච්ච කාරණා කිසිම දෙයක් මතක නැද්ද? නෑ අයියේ මට කිසිම දෙයක් මතක නෑ. මං හිතාගත්තා මට වෙන්න තියෙන සේරම දේවල් මේ වෙද්දි වෙලා ඉවරයි කියලා. මං හිතුවේ නෑ අයියේ ගෑණියෙක් කියලාත් ඒ ගෑණි කවදාකවත් මට මෙහෙම කරයි කියලා මං කවදාවත් හිතුවේ නෑ. මොකද සරෝජනී මට නංගි මගේම නංගි කියලායි මට කතා කරේ. මං ඒ තරමටම විශ්වාස කරා. ඉතින් අයියෝ ඔහොම ඉන්නකොට මට කිව්වා උඹට තව මිනිස්සුත් එක්ක මෙහෙ ඉන්න වෙනවා. රට ගිහිල්ලා කරන්න තියෙන්නෙත් ඒකම තමා කියලා. උඹට සල්ලි දෙන්නම් කිව්වා. අයියේ ඊට පස්සේ සමීරයි සරෝජනී දෙන්න එකතු වෙලා මාව මිනිස්සුන්ට වික්කා අයියේ. ඔබට නිදහසක් ලැබිච්ච වෙලාවකවත් ඇයි නීතිය පිළිසරණ පතන්න තීරණය කළේ? ඔව් අයියේ ඊට පස්සේ මං කොහොම හරි ඒ සේරම බාධක මැද්ද මං එතනින් කොහොම හරි පැනලා එළියට ආවා අයියේ. එළියට පැනලා මම මුලින්ම ගියා අයියේ පොලිසියට. ගිහිල්ලා මං ඒ දෙන්නට විරුද්ධව පැමිණිලි කරලා මට මේ වෙච්ච සිද්ධිය සේරම මම පොලිසියට කිව්වා. සරෝජනීවයි අර සමීර කියන යාගේ මල්ලිවයි හිරපාරයට ගත්තා.
ඒ කොහොමනත් අය මට මගේ ජීවිතේ ඒ වෙති කාලකන්ණි වෙලා ඉවරයි. පස්සේ මන් තීරණය කරා ආයෙත් ගාමන්ට් එකේ වැඩට ගිහින් වැඩ කරගෙන ඉන්න. ඔහොම ඉන්නකොට අය ඇත්තටම මම දන්නේ නැහැ මට මෙහෙම වුණේ කොහොමද කියන එක. ඇත්තටම අය ඔහොම වැඩ කරගෙන ඉන්නකොට අය මගේ රහස් ප්‍රදේශයේ කැසීමක් දැවිල්ලක් වෙන දෙයක් ටික ටික වැඩි වෙමින් තිබුණා. පස්සේ මම මේ දේවල් ડોක්ටර් කෙනෙකුට ගිහින් කියපුවාම එතනින් තමයි මම දැනගත්තේ මට සමාජ රෝගයක් වෙනදා කියලා. නිසංසලා අපේ සායනයට ආවේ හරිම තැතිගැන්මකින්. ඇත්තටම යාට තිබුණු රෝග ලක්ෂණ උනේ යටි බඩ වේදනාවක් තිබුණා. ඊට පස්සේ යාගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා තිබුණා. එතකොට ඒකම මුත්‍රා දැවිල්ලක් පොඩිවට තිබුණා. ඉතින් යා හුඟක් හිතුවෙත් නැහැ මේක මේ විදිහේ රෝගයක් කියලා. හැබැයි යා එනකොට ගොඩක් උණ ගතියකුත් තිබුණා. ඉතින් අපි යාව පරීක්ෂණයට භාජනය කළා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵල වලින් අපට පෙනී ගියේ ඇයට pelvic inflammatory disease. ඒ කියන්නේ ඇත්තට මේක යටි බඩ රෝගී තත්ත්වයක්. මේ රෝගය ගොඩාක් වෙලාවට ඇති වෙන්නේ අපේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතියට විස බීජ ඇතුළු වුණාම. ඒතර ඇත්තටම ඉතා බහුලවම මේ රෝගය ඇති කරන විස බීජ තමයි ගොනෝරියාව සහ ක්ලැමීඩියාව කියන රෝග දෙක. ඊට අමතරව ලිංගාශ්‍රිත රෝගයක් නොවුනත් බැක්ටීරියල් වැජිනෝසිස් කියලා කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ තියෙන බැක්ටීරියාවල වෙනසක් වුණාමත් මෙහෙම රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් හුඟක් කාන්තාවන් වැඩි මේ රෝගය ගැන දන්නේ නැහැ. ඇත්තටම ගොඩක් අයට මේක ඇති වෙන්නෙත් නැහැ. සමහර අයට මේක ඇත්තටම ඉතාම දරුණු උත්සන්න රෝගයක් හැටියට යටිබඩ වේදනාවත් සමග එක්ක ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, ඒ වගේම ලිංගික සබඳතා පවත්වනකොට තියෙන අපහසුතාවය මේ සියල්ලම එක්ක මේ රෝගීන් අපේ රෝහල් වලට ඇතුල් වෙනවා. ඒ වගේ වෙලාවලදී ඇත්තටම රෝහලේ සිදු කරන ප්‍රතිකාර අනුව හුඟක් වෙලාවට උන්ට සුවය ලබනවා. සමහර අයට මෙහෙම උත්සන්න අවස්ථා ඇති වෙන්නේ නැහැ. ඒතකොට එයාලට හුඟක් වෙලාවට පිටින් විට ඇති වෙන බඩ කොරවීමක්, යටි බඩ වේදනාවක්, එහෙම නැත්නම් සුද යන ගතියක්. සුද යනවා කියලා කියන්නේ සාමාන්‍ය සුද යාමක් නෙමෙයි. මේ වගේ සුද යනකොට ගොඩක් වෙලාවට පාට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ගඳ දුගඳක් සහිතව සුද යාමක් තියෙන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ කොයි වගේම ලේ මිශ්‍රව සුද යන ගතියක් තියෙන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි ගොඩක් වෙලාවට මේ වගේ විස බීජයක් ස්ත්‍රී ප්‍රජනන පද්ධතියට ඇතුල් වුණාම රෝග ලක්ෂණ ඇති කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා නිසංසලාට මෙහෙම රෝගයක් බෝ වෙන්න ඇතයි කියලා අපි හිතුවේ ඇයගේ තිබුණු සබඳතා තුලින්. ඇය ගමෙන් නගරයට ආපු කාන්තාවක්. එතකොට එයා මේ නගරයට ඇවිල්ලා සම්බන්ධතා කිහිපයක් තිබුණා. ඉතින් ඒ තුලින් අපි හිතනවා ඇයට ගොනෝරියාව හෝ ක්ලැමීඩියාව කියන විස බීජ තමයි ඇතුල් වෙලා තියෙන්න ඇත්තේ. අපි ඒවට පරීක්ෂණ වලට ලක් කළා. එතකොට මේ රෝගයේදී ඇත්තටම සංකූලතා කිහිපයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔබ මීට කලින් අපි කතා කරලා තියෙනවා ගොනෝරියා ක්ලැමීඩියාව කියන රෝග දෙකම ඒක පිරිමි අයට මුත්‍රා මාර්ගයෙන් සැරව පිට කරනවා, කාන්තාවන්ට යෝනි මාර්ගයේ තමයි සැරව පිට වෙන්නේ. හැබැයි මේ රෝගය ආසාදනය වෙන්නේ ගැබ් ගෙලේ. ගැබ් ගෙල කියන එක කාන්තාවගේ පිහිටලා තියෙන හුඟක් වෙලාවට ඇත්තටම යෝනි මාර්ගෙනුත් ඇතුළේ. ඒතකොට එතනින් එන සැරව වහනයක් එහෙම අපිට පැහැදිලිව ගොඩක් වෙලාවට රෝග ලක්ෂණයක් නැත්තම් තමුන්ට හඳුනගන්න බෑ. ඉතින් හුඟක් වෙලාවට කාන්තාවන් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඉතින් පහු කාලෙත් දැන් මේ විස බීජයේ ගැබ් ගෙලේ තිබිලා ඒ ගැබ් ගෙලේ ඉහළට ගමන් කරාම ගර්භාෂයට යන්න පුළුවන්. ගර්භාෂයෙන් පැලෝපීය නාලවලට යනවා. පැලෝපීය නාලවලින් ඊළඟට ඩිම්බ කෝෂ වලට ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ විස බීජය ගමන් කරලා ඒ අපේ යටි බඩේ වේදනාවක් ඇති වෙනකොට ගොඩක් වෙලාවට තවත් සංකූලතා ඇති වෙන්න පුළුවන්.
ඒ තමයි මොකද ප්‍රජනන පද්ධතියට බලපෑම නිසා අනාගතයේ මේ කාන්තාව වඳභාවයට පත් වෙන්න හැකියාවක් තියෙනවා. දැන් ඔබට සමහරලාට මේ රෝගය ඊටාම සරල රෝගයක් වුණත් ඇත්තටම සංකූලතා දරුණු. සමහරලාවට ගැප් ගැනීමක් වුණත් සිදු වෙන්න පුළුවන්. නියමිතද සාමාන්‍ය ගැප් ගැනීමක් සිදු වෙන්නේ ගර්භාෂයේ. මේ වාගේ කෙනෙක්ගේ ගැප් ගැනීම සිදු වෙන්න පුළුවන් අර පැලෝපීය නාලවල. එහෙම නාලවල දරු ගබක් හටගත්තොත් ඒක ඇත්තටම ඒකට ඔපරේෂන් එකක් කරන්න වෙනවා. ඉතින් දැන් ඇත්තටම නිසංසලා අනවශ්‍ය ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තියෙනවා මේ කොළඹ ඇවිල්ලා අනවශ්‍ය සම්බන්ධතා ගොඩනගා ගැනීම තුලින්. සමහරවිට ඇත්තටම තමුන් මේ නුපුරුදු පරිසරයකට ආවහම අපි ගොඩක් වෙලාට විශ්වාසයි කියලා හිතන පුද්ගලයන් ළඟට ලංවීම තුලින් ඒ ලංවීම ලිංගික සබඳතාවයක් දක්වාම දීර්ඝ කර ගැනීම තුලින් ගොඩක් වෙලාවට අපි හිතන පැතිකඩවලට වැඩිය අහිතකර පැති තමයි හුඟක් වෙලාවට අපි දකින්නේ මේ සායනයට අපිට එන රෝගීන් ගැන අපි කතා කළොත්. ඉතින් මේකෙදි අපි හුඟක්ම වැදගත් වෙන්නේ තමුන් ඇත්තටම ලිංගික සබඳතා පැවැත්වීමට පෙර ඉතාලම ඇත්තටම තමුන්ගේ ලිංගික සබඳතා ගැන හුඟක් වගකිව යුතුයි තමා. මොකද ඇත්තටම මේ සබඳතා තුලින් ඇතිවෙන මානසික ශාරීරික ඒ වගේම සමහර වෙලාවට ඇතරම ඇතිවෙන ගැටලු සමාජීය ගැටලු වලට සමහරලාට පිළිතුරු සොයන්න හරි අපහසුයි. මම දැන් කිව්වා වගේ නිසංසලා අනාගතේ වඳ කාන්තාවක් බවට පත් වුණොත් ඉතින් ඒක යාගේ මුළු පෞල් ජීවිතේටම අනාගතේ බලපාන්න පුළුවන්. ඉතින් අපි මේකෙන් අපි දෙන පණිවුඩය තමයි ඇත්තටම විවාහයේත් ලිංගික සබඳතා පමා කිරණ එක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අපි නොදන්නා අලුත් තැනකට ඇවිල්ලා ගොඩනගා ගන්නා සබඳතා තුලින් අපි ලිංගිකත්වයේ තුලට පත්වෙන එක ඇත්තට මේක අපි හුඟක් වෙලාට හිතලා බලන්න ඕන. අපි නොදන්නා එක්ක සම්බන්ධ වෙද්දී මොන රෝග අපි ළඟට එයිද? එයාලා ඔයා එක්ක පමණක් නෙමෙයි වෙන වෙන අය එක්ක සබඳතා තියන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම හැම දෙයක්ම ප්‍රායෝගික නොවනවා නම් ඉතින් ගොඩක් කොන්ඩම් එකක් හරි පාවිච්චි කරන එක වැදගත් වෙනවා. ඇත්තටම මම මේ සමාජයෙන් ඉල්ලන්නේ කවදාවත්ම කිසිම කෙනෙක් ඕනට වඩා විශ්වාස කරලා සල්ලිමත් එම නැහිගෙන ඉන්න උනොත් ඔබටත් මේ මට වෙච්ච ඉරණම මත් වේවි කියලා. 33 කාමරය. බලාපොරොත්තු සහිතව ජීවිතයේ ජයග්‍රහණය කරා යන එක හොඳයි. ඒක එහෙම විය යුතුයි. නමුත් ඒ යන ගමන් මාර්ගය තමන්ට කොයිතරම් දුරට සුදුසුද? තමන්ට උදව් කරන්න, තමන්ගේ ගමනට අත්වැලක් වෙන්නට උත්සාහ කරන, තමන්ට සමීප වෙන පුද්ගලයන් මොන වගේ චරිතද? මේක ගැඹුරින් බුද්ධිමත්ව විමසලා බලන එක අතිශය වැදගත් වෙනවා. ඒකට හේතුව තමන්ගේ ජීවිතේ තමන් ගන්න තීරණවල වගකීමත් ඔබ සතුව තිබෙන නිසා. එහි ප්‍රතිඵල අවසානයේදී සමස්තේ තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න ඔබ හිතනවා නම් ඒක එච්චර සුදුසු දෙයක් නෙවෙයි. මොකද හේතුව එහි හොඳ හෝ නරක ප්‍රතිඵලයේ වගකීම ඔබ බාරගත යුතු නිසා. අද දවසේ අපි කතා කරපු තරුණියගේ ජීවිතේ වැරදුනා. නමුත් ඒකට හේතුව වෙන්නේ Taman ආශ්‍රය කරපු බාහිර පරිසරයේ පුද්ගලයින්මද කියන ප්‍රශ්නයක් එනවා. මොකද හේතුව ඇයට එම තීරණ ගන්න කලින් දෙතුන් පාරක් හිතන්න හොඳ අවස්ථාවන් තිබුණා. නමුත් ඇය මුදල් හම්බ කිරීමේ පරමාර්ථය මූලික කරගනිමින් Tamanගේ අරමුණ කරා යෑමේ දැඩි අදිෂ්ඨානය නිසා හොඳ දේ මොකද්ද නරක දේ මොකද්ද නිවැරදි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න අපොහසත් වුණා. ඒ අපොහසත් වීමත් එක්කයි ඇය ජීවිතේ පරාද වුණේ. නමුත් ඇය සම්පූර්ණයෙන්ම ජීවිතේ පරාද වුණේ නැහැ. ඒ නිසා ඇයට ජීවිතේ දිනන්න තවත් අවස්ථාවන් ඕනෑ තරම් තිබෙනවා. ඔබේ ජීවිතේට අද දවසේ අපේ කතාවෙන් යම් කිසි දෙයක් ඉගෙන ගන්නට පුළුවන් වුණා නම් ඒ තමයි අපේ පරමාර්ථය බවට පත්වන්නේ. අවසාන වශයෙන් අපි ඔබට මතක් කරනවා ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න. අපිට අද රාත්‍රියෙන් සමු ගන්න අවසරයි. අපි ගිහින් එන්න. මේ රූම් අතර කාමරේ 33 කාමරේ. සුබ රාත්‍රියක්.